ආයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සුපුරුදු පරිදි එක්වන්නේ ස්පෝර්ට්ස් පැවිලියන් විත් ධනුෂ් කරවින්ද වැඩසටහනත් සමග. ඉතින් අද අප කතා බහ කරන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් කතා කරන්න සුදුසුම කෙනෙක් තමයි අපි අද අපේ වැඩසටහනට කැඳවාගෙන ආවේ. ඇය තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙවැනිට කැඳවුම්කරු විදියට කටයුතු කරන අප්සාරි තිලකරත්න මහත්මිය. ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් ධනුෂ්. දැන් මේ දවස්වල කාන්තා ක්‍රිකට් වලට යම් තැනක් ලැබෙමින් තිබෙන බව පේන්න තියෙනවා. දැන් අලුත් පුහුණුකරුවෙක් පත් කරලා තියෙනවා ඔබේ සැමියාව. දැන් මේ දවස්වල මොනවද කරන්නේ කාන්තා ක්‍රිකට් වල දියුණුව වෙනුවෙන්? ප්‍රවර්ධනයේ පැත්තෙන් බැලුවොත් අපි වැඩ කොටසක් කරගෙන ආවා. මේ ලොක්ඩවුන් එක වෙන්නේ ඉස්සෙල්ලාම වෙනකම්ම අපි ගොඩක් වැඩ කරගෙන ආවා. දුෂ්කර පළාත් වලට ගිහිල්ලා පාසල් මට්ටමින් පාසල් අතර ක්‍රිකට් ප්‍රවර්ධනය කරන්න. දැන් කොච්චර බාධාවක් වෙලා තිබෙනවද මේ කොරෝනා වසංගත තත්ත්වය කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේදී ඔබතුමීට? මොකද දැන් අපේ තියෙන්නේ පිරිමි දරුවන්ගේ ක්‍රිකට් එක බැලුවාම පාසල් ක්‍රිකට් මට්ටමින් ඒ ස්ට්‍රක්චර් එක හරිම ස්ට්‍රෝං නේ. හොඳ ශක්තිමත් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එතනින් තමයි ක්‍රිකට් ගහන දරුවෝ ඉදිරියට ඇවිල්ලා අපේ ජාතික කණ්ඩායම් වලට අපේ ජාතික තලයට එන්නේ. පියවරෙන් පියවර උඩට එනවා. පියවරෙන් පියවර. ඉතින් අර කාන්තා ක්‍රිකට් වල ඒ දේ එහෙමම පාසල් මට්ටමින් ඉතාමත් ශක්තිමත්ම කියන පදනමක් අපිට තිබුණේ නැහැ. සීමිත පාසල් කීපයක් පමණයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට යෙදුනේ. ඉතින් අර ඒ පාසල් අතර තියෙන මේ අපි පාසල් වලට ගිහිල්ලා කතා කරලා විදුහල්පතිවරුන් එක්ක ඒගොල්ලන්ගේ විශ්වාසය ඇති කරලා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්සරහට ගිහිල්ලා මොනවද දරුවෙකුට කරන්න පුළුවන් මේක බුද්ධිය මට්ටමක් දක්වා රටට ක්‍රීඩා කරලා ඒ තැනට එන්න පුළුවන් කියන එක හඳුන්වලා දීලා ගොඩක් දේවල් කතා කරනවා. එතකොට අපි මේ මොහොතේ අපි කටයුතු කරමින් හිටියේ පාසල් වැඩිපුර සංඛ්‍යාවක් ක්‍රිකට් ක්‍රීඩාවට යොදව ගන්න. එතකොට අපිට පාසල් පද්ධතිය ශක්තිමත්ව හදා ගන්න පුළුවන්. ඔව් දැන් අපි දැක්ක පහුගිය කාලේ ඔබතුමීගේ සමාජ මාධ්‍ය පිටුවල දකින්න තිබුණා මේ ගම්දනව් වලට ගිහිල්ලා මේ දක්ෂ ක්‍රීඩිකාවන් සොයනවා. මාත් එක්ක ධනුෂ්ක කණ්ඩායමක් යනවා. මම තනියෙන් යන්නේ නැහැ. මේ පාසල් වලට යනකොට මම කරන්නේ මැනේජ්මන්ට් එකක්, කළමනාකාරිකත්වයක්. නමුත් මගේ පුහුණුකරුවන් අපේ ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් අපිට ඉන්නවා ටැලන්ට් සර්ච් මැනේජර්ස්ලා පත් කරලා ඒ අය අපි ඔක්කොම තමයි මේ පාසල් වලට යන්නේ. ඉතින් මගේ අරමුණ ඇවිල්ලා කතා බහ කරලා මේ පාසල ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි යොමු කරව ගන්න. සමහර වෙලාවට අපිට පාසලට කණ්ඩායමක් යොදවලා ක්‍රිකට් ක්‍රීඩා කරන්න අපහසුයි. මොකද ඒ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා. සමහරට 11 දෙනෙක් කණ්ඩායමක් හොයාගන්න අපහසුයි. නමුත් ඒ පාසලේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් චමරි අතපත් තුල සැඟවිලා ඉන්න පුළුවන්. ඉතින් අපි මේ ගමනේදී ඒ දේත් සොයාගෙන යනවා. ඒ වඳුනාගෙන මොකද්ද ඊට පස්සේ මොකද්ද කරන්නේ? ගොඩක් අය ඉස්කෝලේට ගියාම අපේ කෝචස්ලට ඒකේ ඉන්න දක්ෂ දරුවෝ, ඒ පාසල් වල ඉන්න දක්ෂ දරුවෝ පෙන්නනවා. සමහර නෙට් එකට එක්කගෙන ගිහිල්ලා නැත්නම් ඇඟිලි රවුන්ඩ් එකට ගිහිල්ලා මෙතන අපේ ඉස්කෝලේ මෙහෙම එක්කෙනෙක් ඉන්නවා, මෙහෙම ඉන්නවා ළමයි කියලා කිව්වම අපි බලනවා. අපේ කෝචස්ලා ඒ ගියාම බලනවා. ඒක මම නැති වෙලාවට හරි ඒගොල්ලෝ දිනයක් දීලා ඒ පාසල් වලට ගිහිල්ලා ඒ දරුවන්ගේ ටැලන්ට් සර්ච් කරලා කොහොමද ස්ක්‍රීන් එක ටැලන්ට් ස්ක්‍රීන් එකක් කරනවා. ඉතින් ඒ දරුවන්ව දැන් හිතන්නකො පාසලේ ටීම් එකක් හදාගෙන ඉදිරියට ක්‍රීඩා කරන්න අපහසුයි කියලා. නමුත් අර දරුවන්ට අවස්ථාව අපි හදලා තියෙනවා අපේ දිස්ත්‍රික් පුහුණු සංචිත වලට ඇවිල්ලා ඒ මාර්ගෙන් දිස්ත්‍රික් පළාත් ක්‍රීඩා කරලා ඉදිරියට එන්න. ඒ ස්ට්‍රක්චර් එක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වෙනකොට අපි ඉතාමත් හොඳට හදලා තියෙනවා. දැන් අපි දැක්ක දෙයක් තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පෞගේ කාලේ ලොකු දක්ෂතා අතර හිටියේ නෑ. පෞගේ කාලේ චමරි අතපත්තු ගත්තම ඇය ජාත්‍යන්තර තලයේ ඉතාමත්ම දක්ෂ විදියට ක්‍රීඩා කරනවා. ඉතින් මම කියන්නේ කණ්ඩායමක් විදියට අපිට හොඳ 11 දෙනෙක් හදාගන්න මොන වගේ දායකත්වයක්ද ඔබතුමීගේ පැත්තෙන් ලැබෙන්නේ? ඔව් දැන් මෙහෙමයි ධනුෂ්ක අපේ තියෙන්නේ මේ අලුතෙන් එන දරුවන්ට එක්ස්පීරියන්ස් එක මදිකමක් තියෙන මම දකින විදිහට. මොකද දැන් අපේ ගොඩක් සීනියර් ප්ලේයර්ස්ලා කණ්ඩායමෙන් රිටයර් වෙලා එහෙම නැත්නම් ඒගොල්ලෝ දැන් එළියට ගිහිල්ලා ඉන්නවා. ඒතර දැන් ඉන්නේ සීමිත සීනියර්ස්ලා බැලුවොත් ඉතාමත් සීමිත පිරිසක්. ඒතර මේ අලුතෙන් එන දරුවෝ. ඒ අලුතෙන් එන දරුවන්ට තව දුරටත් ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක ලබා දෙන්න පුළුවන් නම් හොඳයි.
මොකද දැන් අපි පිට පැලැත්තට ගියාම අපිට පේනවා දක්ෂ දරුවෝ එනවා. නමුත් ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ මේ පාසල් වල සමහර පාසල් බැලුවාම කෝචස්ලා නැහැ. ඒගොල්ලන් පුහුණු කරුවන් නැහැ. ඒතකොට ඉස්කෝලේ ඉන්න MIC හරි එහෙම නැත්නම් ඉස්කෝලේ ක්‍රිකට් ටිකක් ගහපු කවු හරි ඉන්නවා නම් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට පාසලේ ගෙනියන්නේ. ඉතින් දැන් අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා අපේ කෝචස්ලා දිස්ත්‍රික් සහ පළාත්. එතකොට ටැලන්ට් මැනේජර්ස්ලා මේ අය ඔක්කොම ගිහිලා දරුවෝ තෝරගෙන හොයාගෙන ඒ පාසල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ මේ පුහුණු කඳවුරු පවත්වනවා. එතකොට ඒ පාසලේ ඉන්න MIC හරියේ ඉන්න පාසලේ නිලධාරීන්ට මේ අය දැනුම ලබා දෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට level 0 සමහර ඉන්නවා කට්ටිය level 1 එකත් කරලා අපේ දිස්ත්‍රික් මට්ටමින් මේ වගේ ඒ සහයෝගය ලබා දෙනවා මේ පාසලේ ඉන්න පුහුණුකරුවන්. කැමති කෙනෙක්ට පුහුණු වීම කරන්න ඒ අයට ඒ අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න. ඉතින් මේ පාසල් මට්ටමින් අපි හොඳ පුහුණු වීම සිදු කරොත් මම හිතන්නේ ඒ ණය ජාතික සංචිත වලට එනකොට එතනින් එහාට ඉතින් කෝචස්ලට තමයි ඒ කටයුත්ත තියෙන්නේ. පුළුවන් තරම් ශක්තිමත්ව මේ පල්ලෙහා මට්ටමේ මේ පදනම හදන් තමයි අපි මේ වෙලාවේ කටයුතු කරන්නේ. ධනුෂ්ක අපි පොඩක් අතීතය බැලුවාම අපිට හොඳට පේනවා අපේ කණ්ඩායමට අර අපි ක්ලබ්ස් ක්‍රීප් එකට විතරනේ සීමා වෙලා හිටියේ. අර පිට පැති වලින් දක්ෂ දරුවෝ, තරුණ දරුවෝ පාසල් මට්ටමින් එන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එතකොට එතනදී අපිට හොඳට පෙනුණා පොඩි ગેප් එකක් තියෙනවා මේ තරුණ අඩු වයසේ දරුවෝ මේ කණ්ඩායම් වලට එන එකේ. ඒක අපිට පේන්න තිබ්බා. ඉතින් දැන් අපි අලුත් දරුවන්ව මේ ක්‍රමවේදයක් කරහා අපි ඒගොල්ලන් ඉස්සරහට ගේනකොට දැන් අද ඉමර්ජින් ටීම් එක බැලුවොත් අලුත්ම ළමයි ඉතාමත් විශාල පිරිසක් මේ ඉමර්ජින් කණ්ඩායමට තේරලා ඉන්නවා. කාන්තා ක්‍රිකට් යම් තාක් දුරට ග්‍රාමීය මට්ටමට වේදිලා තියෙනවා. නමුත් මුල් කාලේ අපේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගත්තම මේ කොළඹට පමණක් සීමා වෙලා තිබුණේ. කොළඹත් ක්‍රීඩා සමාජ කීපයකට ප්‍රධාන පාසල් කීපයකට සීමා වෙලා තිබුණේ. දැන් මේ ග්‍රාමීය මට්ටමට මේ පාසල් ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමේදී මොන වගේ අභියෝගද එල්ල වෙලා තිබෙන්නේ මේ වෙනකොට? ප්‍රධානම අභියෝගය තමයි දක්ෂතාවය තියෙන්නේ ඇත්තටම ගම් පැති වලට වෙන්න. මොකද ඒ දරුවෝ සාමාන්‍යයෙන් හරි ශක්තිමත්. ඒක අපි දකිනවා. ජව සම්පන්නයි. ඉතින් ඒකම ඒගොල්ලන්ට තියෙනවා හරි උනන්දුවක් උද්‍යෝගයක් තියෙනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව කරන්න පුළුවන් නම් ඒ දක්ෂතාවය තියෙනවා ඒකෙන් ඉස්සරහට එන්න. නමුත් දැන් අපි බැලුවොත් අපේ කොළඹ නගර ආසන්නව බැලුවාම ගොඩක් අය දෙමාපියෝ දරුවන්ව ක්‍රිකට් ක්‍රීඩා කරන්න වෙනවා ඉතාමත් අඩුයිනේ. ඒගොල්ලන්ට ඕනේ තමන්ගේ දරුවවට උගන්නලා ඒකෙන් ඉගෙනීම පැත්තෙන් ඉස්සරහට යවන්නනේ. නමුත් ඒ தත්ත්වය මම ලොකුවට වෙනසක් දකිනවා පිට ග්‍රාමීයව වෙන්න. නමුත් එකම දේ තියෙන අපිට අභියෝගය මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මේ අයගේ නොදැනුවත්කම. සමහර පාසල් වලට ගියාමත් මට තේරෙනවා අපේ නැෂනල් ටීම් එකක් තියෙනවද කියන එකවත් ඒගොල්ලෝ දන්නේ නැහැ. එහෙම ගැටලුවක් තියෙනවා. ඒකම අර අපේ තියෙන සංස්කෘතිය ඒ අර කල්චර් එකත් එක්ක ගැහැණු දරුවෝ ගොඩක් දුරට මේ මම ඊළඟට අහන්න හිටපු ප්‍රශ්නෙට තමයි ඔබතුමී උත්තර දෙන්න යන්නේ. දැන් මේ ඇත්තටම ගැහැණු දරුවෙක් වුණාම මේ ක්‍රිකට් වගේ ක්‍රීඩාවකට යොමු කරන දෙමාපියන්ගේ මැලිකමක් තියෙනව නේද? ඔව් ඒ මැලිකම ඇති වෙන්නේ මම හිතන විදිහට නොදැනුවත්කම නිසා. මොකද එකක් තමයි ධනුෂ්ක ඒ වගේම විශ්වාසයක් නැතිකමත්. විශ්වාසය. ඒ කියන්නේ අපි ඇත්තටම මම අර කිව්වා වගේ මං ඇයි පාසල් වලට යන්නේ? මට මේක ලේසියෙන් ඔෆිස් එකේ ඉඳලත් කරන්න තිබුණා වෙන ක්‍රමවලට. නමුත් ඇයි මම මේ දුෂ්කර පැති වලට ගිහිල්ලා දුර බැහැර ගෙවාගෙන ගිහිල්ලා මේ පාසල් වලට යන්නේ? ඒගොල්ලන්ව පෞද්ගලිකව මේ දක්ෂ දරුවෝ ඉන්න ඒ පාසල් වල ඒ දෙමාපියවත් හම්බෙලා ගුරු මණ්ඩලය හම්බෙලා විශ්වාසය ඇති කරගන්න. ඒතකොට ඒගොල්ලෝ දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව අද අපේ දරුවෝ අපිට එවන්න පුළුවන්. මෙන්න මේ මහත්මිය තමයි ක්‍රිකට් ක්‍රීඩාවද බාර වෙන්නේ. වගකීම් දරන්න කෙනෙක් ඉන්නවා කියන්නේ. මොකද අපි ඒගොල්ලන්ට පෙන්නලා දෙනවා ධනුෂ්ක ඒ දරුවෝ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට තේරිලා ඉස්සරහට එනකොට අපි කොයි විදියටද ආරක්ෂාව දෙන්නේ. අපි ඒගොල්ලන්ව පුහුණු කඳවුරු වලට ගේනකොට කොහොමද ඒගොල්ලන්ව අපි බලාගන්නේ? මේ සියලුම දේ අපි ඒගොල්ලන්ට තේරුම් කරලා දෙනවා. ඉතින් මම හිතන්නේ අන්නේ අර විශ්වාසය ඒ ආරක්ෂාවේ දරුවන්ට තියනවා කියලා දැනගත්තාම මම හිතන්නේ දෙමව්පියෝ මැලි වෙන්නේ නැහැ. මොකද මම හොඳටම දන්නවා දැන් දෙමව්පියෝ මට කතා කරනවා. දැන් මේ ටිකේ මට කතා කළාම මිස් දැන් ආපහු ක්‍රිකට් කවද පටන් ගන්න පුළුවන් වෙයිද?
දරුවෝ කතා කරනවා. ඒ මම හිතන්නේ අර අපි ප්‍රායෝගිකව අපි ගිහිල්ලා හමු වෙලා ඒ කතා බහ කිරීම තුළින් ඒ විශ්වාසය අපිට ගොඩාක් දුරට ගොඩනගන්න පුළුවන්. අද එහෙම පාසල් ගොඩාක් ක්‍රිකට් ක්‍රීඩා පටන් අරන් තියෙනවා. මැලි වෙච්ච පාසල් ඉස්සරහට ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව උඩට ගේනවා නම් මම කියන්නේ රටක් විදියට ආකල්පමය වශයෙන් දියුණුවක් වෙන්න ඕනේ ඔබ හිතන්නේ? ඔව් අනිවාර්යයෙන්ම ආකල්පමය පැත්ත විතරක්ම නෙමෙයි. අපි මේ පාසල් වලට මේ ක්‍රිකට් ක්‍රීඩා කරන අයට පහසුකම්ත් ඒ විදිහටම ලබා දෙන්න ඕනේ. ආකල්පමය වෙනස අපිට ඇති කරන්න පුළුවන්. මොකද මම හිතනවා ඒක මාධ්‍යයේත් ලොකු කාර්යභාරයක් තියෙනවා ධනුෂ්ක මේ වෙලාවේ. මේ අපි කරන මේ හොඳ දේවල් සුබවාදීව දැකලා හැමදේම අර සමහර වෙලාවට හැමදේම වැරදි පැත්තට බලන්නේ නැතුව සුබවාදීව බලලා මේ කරන හොඳ දේවල්. ඇත්තටම මේ වෙනකොට ක්‍රිකට් ආයතනයේ විශාල සේවයක් මේ කාන්තා ක්‍රිකට් වලට ලබා දෙනවා. ඒක මම හොඳටම දන්නවා. මොකද අපි ඉදිරිපත් කරන හැම හොඳ යෝජනාවකටම අපිට ඒ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම මට මගේ ඉහළ නිලධාරීන් හම්බ වෙනකොට කොටිම සභාපතිතුමාගේ ඉඳලම උපසභාපතිවරුන් දක්වාම මොකද මම ඒගොල්ලත් එක තමයි එකට වැඩ කරන්නේ. ඒ අයත් මට හැම වෙලෙම කියන්නේ කොහොම හරි අප්සාරි අපි under 19 දැන් අපිට තිබුණා under 19 World Cup එකක්. ඒක මේ අවුරුද්දේ අන්තිමට තිබුණේ. නමුත් දැන් කල් ගියා 2023 අපි කොහොම හරි World Cup එකක් ගෙන්ටන්ට යන්න ඕනේ. අපි ඒක ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ටත් තියෙනවා මම හිතන්නේ එතුමන්ලත් මේ තැන් වලට යනකොට ඒගොල්ලන්ට දකින්නවා කතා කරනවා ඇවිල්ලා මේ කාන්තා ක්‍රිකට් වලට දක්ෂ දරුවෝ ඉන්නවා කියන එක. ඒගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ හැමෝම කාන්තා ක්‍රිකට් ඉදිරියට ගේන්න පුළුවන් තරම් උත්සාහයක් උදව් ලබා දෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාව පිරිමි දෙගොල්ලොන්ටම මේ ටිකක් වියදම් අධික ක්‍රීඩාවක්. අමිය මට්ටමේ පුංචි දරුවන්ට ක්‍රීඩා කරන්නට ඔවුන්ට හැකියාව අරිම අඩුකමක් ඇත්තේ. ඔබට මේ වගේ සංවේදී අත්දැකීම් ගණනාවකට මුහුණ දෙන්න ඇති මං හිතන්නේ ওই වගේ සංචාරයනට. ඒව පොඩ්ඩක් මතක් කරමු අපි ප්‍රේක්ෂකයන්ටත් දැනගන්න. ඔව් ඇත්තටම සංවේදී වෙන්නේ මෙහෙමයි. අපේ රටේ අපිට කොතනක හෝ ලොකු වැරදීමක් වෙලා තියෙනවා ධනුෂ්ක. ඒක ඒ කියන්නේ සම්පත් බෙදී යාමේදී තියෙන තැනට හැමදේම තියෙනවා නැති තැනට නැහැ. දුකයි කියන්න මොකද මේ පාසල් වලට යනකොට තේරෙනවා මට සමහර පාසල් වලට ගියාම මට කියන්න බෑ පුතේ දුවේ ඔයගොල්ලෝ ක්‍රිකට් ගහන්න කියලා. ක්‍රිකට් ක්‍රීඩා කරන්න කියලා. මොකද මම දන්නවා ඒතරම් මේගොල්ලෝ මට කියන්න බෑ. මං හිතන්නේ බෝලයක් අරගෙන ඒ කියන්නේ බාණ්ඩ ටිකක් අරගෙන ඒගොල්ලන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න පුළුවන් කියලා. සමහර තැන් වලට ගියාම ග්‍රවුන්ඩ්ස් තියෙනවා. නමුත් ඉතින් ඒවා වල් බිහිලා ඒවවත් ඒගොල්ලන්ට සුද්ධ කරගන්න තරමට ඒ පාසල් වලට එන දෙමාපියන්ට වත්කමක් නැහැ ඒවට උදව් කරන්න. ඉතින් හරිම දුකයි කියන්න. හැබැයි ඒ හැම පාසලෙම මම ගොඩක් දුෂ්කර පාසල් වලට ගියා මම දැකලා තියෙනවා එක්කෙනෙක් හරි දක්ෂ දරුවෙක්. මේ ළඟදී අපි ගියා සමන්පුර කියලා පාසලක. ඒ පාසලේ ඒක පාසල තියෙන නුගම්හිර පැත්තේ. ඒ පාසලට එන දරුවන්ගේ දෙමාපිය ඔක්කොම හේන් ගොවිතැන් කරන අය. ඒකට මට ප්‍රින්සිපල් කියලා හේන් ගොවිතැන් කරන කාලේට ඒගොල්ලන් ඒ කටයුතු වලට ඉඳලා පාසලට එන්නෙත් නැහැ. හැබැයි එතනට කැඳවලා තිබුණා දක්ෂ දරුවෝ ටික. මොකද ඒ පාසලේ ඉන්න පුහුණුකාරතුමෙක් ඒගොල්ලන් ක්‍රිකට් එක පටන් අරගෙන අපේ මම හිතන්නේ දිස්ත්‍රික් පුහුණුකරුවන් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ දෙන සහයෝගයත් එක්ක ක්‍රිකට් එක පවත්වාගෙන යනවා. දක්ෂ දරුවෝ 3 දෙනෙක් දැක්කා. ඇත්තටම මට සිහිනයක් තියෙනවා ධනුෂ්ක මේ දරුවෝ කවදා හරි මම වාසනාවන්ත නම් මේ දරුවෝ අපිට ලෝක කුසලානයක සෙල්ලම් කරනවා දකින්න ලැබෙයි කියලා. මොකද ඒගොල්ලෝ බෝල් කරපු විදිය, ඒගොල්ලෝ ක්‍රීඩා කරපු විදිය දැක්කහම මම එතන එක චමරි අතපත්තු කෙනෙක් දැක්කා. චමරි වගේම එයාට වැඩි චුට්ටක් පොඩි. හැබැයි ඒ ෆිසික් එක, ඒ දක්ෂකම ඒ විදිහටම තිබුණා. තව තැනකට අපි ගියා ලුණු මොණ්ඩාගල කුඹුක්කන කියන පාසලට. එදා අපේ දිස්ත්‍රික් සංගමයෙන් බණ්ඩාර මහත්තයලා අපේ දිස්ත්‍රික් සංගමයේ නිලධාරීන් ඒගොල්ලන් එකතු වෙලා මේ ක්‍රිකට් ආයතනය මගින් ලබා දෙන සයිඩ් නෙට් එකක්. එදා මේ ඒ ග්‍රවුන්ඩ් එක ඕපන් කරා ඒ පාසලේ. ඉතින් එදා මමත් මොණ්ඩාගලේ පාසල් වගේ එකට විසිට් කරමින් හිටියේ. ඉතින් ඒක නිසා මමත් එතනට ගියා. මම එනවා කියලා දැනගත්තාම මේ
ඕපන් කරන්න මේක පිටපතිය කැපුවට පස්සේ මේ ඉස්සෙල්ලාම බෝලේ බැට් කරන්න යොදවලා තිබුණේ ගැහැණු දරුවෝ දෙන්නේ. ධනුෂ්ක අවුරුදු 12යි ඒ දුව වයස පුදුම ලස්සනට බෝල් කරා. මම හිතන්නේ අපේ පුහුණුකාරවරුත් මට කිව්වේ එදා තමයි ඒ දරුවව දැක්කේ කියලා. ඉතින් ලොකු අනාගතයක් තියෙනවා. හැබැයි එකම දේ ධනුෂ්ක මේ අයට අපිට පුළුවන් විදිහට උදව් කරලා අපි මේ අයව නිසි කළමනාකාරීත්වයකින් යුතුව ඉදිරියට ගේන්න ඕනේ. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තෝරාගත්ත සුදුසු පාසල් වලට සයිඩ්ස් දීලා තියෙනවා, මැටින්ස් දීලා තියෙනවා, ක්‍රිකට් භාණ්ඩ අපි ලබා දීලා තියෙනවා. දැන් ඉස්සරහටත් අපි මම ලිස්ට් එකක් හදලා තියෙනවා මේ ගිය පාසල් වල බලලා. ධනුෂ්ක වතාවක් මම මේ අවුරුද්දේ මුල හරිය වගේ යාපනයේට සංචාරයක් අපි දැම්ම දිස්ත්‍රික් පහටම විසිට් කරා. දවස ගානක දිස්ත්‍රික් එක හොඳම ඒ කියන්නේ ක්‍රිකට් ගහන්න දක්ෂ සහ ක්‍රිකට් ගහන ආසාවෙන් ඉන්න පාසල් වලට අපි විසිට් කරා. ඒ යනකොට මගේ කෝචස් දෙනන්කෝ අප්සාරි අක්කා මේ යන්න ඕනෙම තැනක් තියෙනවා අයිලන්ඩ් එකක් හැබැයි බෝට්ටුවෙන් යන්න වෙන්නේ මේ එතන අවුරුදු 100 ගානකට වඩා පැරණි පාසලක් තියෙනවා. ඒ පාසලෙන් තමයි දක්ෂයෝ බිහි වෙන්නේ. ඒතකොට ඒ පස්සේ ඒගොල්ලන්ව මේන් අයිලන්ඩ් එකේ තියෙන ඉස්කෝල වලට ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මමත් ඉතින් ලොක්කා වගේ කිව්වා එහෙනම් යන් අනිවාර්යයෙන්ම යන්න ඕනේනේ කියලා. හැබැයි ටිකක් බලනකොට මම නිකන් මැප් එකේ ගහලා බැලුවම අනලිටිව් තියෙන්නේ නාග දීපයත් පහු කරලා යන්න ඕනේ මුහුදේ. ඒ දවස්වල හරි සැරයි මේ මුහුද. බයක් හිතුන්නේ නැද්ද ඉතින්? බය කියන්නේ මට පස්සේ මම අහුවා මොන වගේ බෝට්ටුවකද යන්නේ කියලා. ඊට පස්සේ පෙන්නුවා නිකන් අර මාළු අල්ලන්න යනවා වගේ බෝට්ටු වගේ. ඉතින් මට එක්කෙනෙක් ඉඳන් කිව්වා සමහරට ඔක පා වෙලා කොහේ හරි ගහගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ ඉතින් නේවි එකෙන් ඇවිල්ලා තමයි අපව ඇදගෙන එන්නේ කියලා. මට දැන් ඔන්න හරි බයයි දැන් මේ ගමනේ යන්නත් ඕනේ නොයත් බෑ. මම මගේ පොඩි පුතත් මාව එක්ක මම සාමාන්‍යයෙන් දුර යනකොට මම අපේ ගෙදර මගේ පුතෙක් හරි කවුරු හරි එක්කගෙන යනවා ධනුෂ්ක තනියට. මම තනියෙන් ඉතින් හෂාන් උනත් කැමති මං පුතා කවුරු හරි එක්කෙනෙක් යනවනම්. ඉතින් චූටි පුතත් ගියා. පස්සේ මං චූටි පුතාට ඉඳන් කිව්වා ඔයා එන්න එපා මාත් එක්ක. දැන් මේ ගමනේ යන්න තියෙනවානේ මුහුදනේ යන්න තියෙන්නේ. මං කෝ ඔයා ඉන්න මං නැවතිලා හිටපු තැන යට ඉන්න කියලා මම ගියා අපේ කෝචස්ලා අපි ඔක්කොම කණ්ඩායමක්ම ගියා. පස්සේ කොහොම හරි මට වෙන විදියකට බෝට්ටුවක් ලෑස්ති කරලා තිබුණා එතනට යන්න. මොකද දැනගත්තා මම බයයි කියලා. ඊට පස්සේ නේවි එකේ ඒ අර මුරු සංචාරය කරන බෝට්ටුවක් මට කතා කරලා ඒකේ තමයි ගියේ බය නැතුව. ඇත්තටම අර නේවි එකේ මල්ලිලාව දැක්කහම මගේ හිතේ තිබ්බ බය ඔක්කොම නැතුව ගියා. මං ටක් ගාලා බෝට්ටුවට නැගලා බය නැතුව ගියා. ගිහිල්ලා ඉතින් පස්සේ අපි ගියාම එතනට ඇවිල්ලා තිබ්බේ ත්‍රිවිල් එකක්. අපිව ගෙනියන්න. ඒ කියන්නේ අයිලන්ඩ් එකේ වාහන යන්නේ නැහැ. කඩයක්වත් නැහැ කියලා තමයි කිව්වේ. ඔක්කොම ගෙවල් වල තමයි යන්නේ. පවුල් 400ක් විතර ඉන්න දූපතක්. ක්‍රිකට් ගන්න හිටියද ඒ කියන්නේ කාන්තාලා? ඉතින් මම ඒ ඉස්කෝලේට ගියා. බොහොම උණුසුම් ඒ ඉස්කෝලෙන් මම පිළිගත්තා. මොකද ඒගොල්ලෝ හරියට අගය කරා ඒ අපි පැමිණීම ගැන. මොකද එහෙම හොයාගෙන කවුරුත් එහෙම මීට කලින් ආවේ නැහැ කියන එක තමයි විදුහල්පතිතුමා කිව්වේ. ඉතින් මොකද අර දරුවෝ මේන් අයිලන්ඩ් එකට යනවා මිසක් ඒ තැන් වලට බලාගෙන එහෙම අඩුපාඩු බලන්න එහෙම ඇවිල්ලා තිබුණේ නැහැ කියලා. ඉතින් ක්‍රිකට් ආයතනයෙන් ඇත්තටම මම ගොඩක් මේ ස්තුතිවන්ත වෙනවා ක්‍රිකට් ආයතනයට මේ වගේ දේවල් වලට මේ අපි මම කිව්වා මට යන්න අවසර ලබා දෙන එක ඕන දෙයක් හොඳ දෙයක් කරන්න කියන එක. මොකද ඒගොල්ලන්ගේ සහයෝගයෙන් හින්දානේ මට එහෙම යන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා හරිම දක්ෂ දරුවෝ ටිකක් දැක්කා. ඒගොල්ලන් ටීම් එකක් ඉන්නවා. පස්සේ අපිට පෙනුණා එතන පැතිවි කුට්ටුවක් තිබ්බා. ඒක කැඩිලා ගිහිල්ලා පැතිවි කුට්ටුවක් නැහැ කියලා. ඊට පස්සේ මම කොළඹ ආවට පස්සේ ක්‍රිකට් ආයතනයේ මම සභාපතිතුමාටයි උපසභාපතිතුමාටයි කතා කරලා ඩොමෙස්ටික් ක්‍රිකට් බලන මෙහෙම කිව්වහම අපේ ඒ වැඩ කටයුතු සිදු කරන සංවර්ධන කටයුතු සිදු කරන මේ යුනිට් එකට එක බාර දුන්නා මේ වැඩේ කරන්න කියන එක. ඉතින් දිස්ත්‍රික් සංගමයත් එක්ක එකතු වෙලා ඉතාමත් ඉක්මනට අපි මේ දැන් මේ වාතාවරණය ටිකක් ප්‍රශ්නකාරී නිසා පුළුවන් ඉක්මනටම අපි ඒ කටයුතු සිද්ධ කරනවා. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න. ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් යම් වගකීමක් තියෙනවා කාන්තා ක්‍රිකට් හෝ පිරිමි ක්‍රිකට් වේවා මේ දීප විහප්තු සංවර්ධනය කරන කාරණාවට. නැමයි සමහරලාට ඉන්න පුළුවන් මේ අපේ රටේ හෝ පිටරට ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මේ ওই විදියට උදව් කරන්න දුප්පත් දරුවන්ට දායක වෙන්න කවුරු හරි ඉන්න පුළුවන්. ඒ අයට උදව් කරන්න මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද?
ඔව් අපි ඇත්තටම ධනුෂ්ක දැන් ක්‍රිකට් ආයතනයෙන් අපි විශාල මුදලක් වාර්ෂිකව ලබා දෙනවා පාසල් ක්‍රිකට් සංගමයට. ඔව්. පාසල් ක්‍රිකට් සංගමය හරහා තමයි මේ ලංකාවේ තියෙන ඒ පාසල් පද්ධතියේ තියෙන අවශ්‍යතාවයන් සපුරාලන්නේ. ඉතින් ඊට කාන්තා ක්‍රිකට් අමතරව වල. ඔව් ඊට අමතරව අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වෙලත් මේ වගේ පාසල් අපි අඩුපාඩු දැක්කම අපි ඒ කටයුතු සිද්ධ කරනවා. ක්‍රිකට් ආයතනොත් වෙනම සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියනවා. සංවර්ධන අපේ කමිටුවක් තියෙනවා ඒ හරහා. ඊට අමතරව දැන් මෙහෙම අපිට දෙන්න පුළුවන් කොටසක් තියෙනවානේ. අපිට දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට දැන් හැම පාසලෙම ගියාම අඩුපාඩුනේ අපි දකින්නේ. ඉතින් එතකොට ඒ ඔක්කොටම එකපාර කරන්නත් බැරි අවස්ථාවක් තියෙනවා. නමුත් ඊට අමතරව දැන් මට මගේ Facebook එකේ මම මේ යන ගමන් දානකොට ඒ කටයුතු බලලා මගේ Facebook එකේ ඒ මම දාන දේවල් ෆලෝ කරන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය මට මගේ හිත මිතුරෝ ඉන්නවා. ඒ අය කතා කරලා අනිවාර්යයෙන්ම අප්සාරි ඔයා මේ කරන හොඳ දේවල් වලට අපිවත් දායක කරගන්න පුළුවන් නම් අපිට කියන්න කියලා කියන අය ඉන්නවා. ඉතින් ඇත්තටම එහෙම අය මාර්ගෙන් මේ වෙනකොට යම්කිසි වැඩපිළිවෙලක් යම්කිසි උදව් උපකාර පාසල් වලට මම ලබා දීලා තියෙනවා ඒ අය හරහා. ඒ විදියට උදව් කරන්න ඉන්න කෙනෙක්ට මොකක්ද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම දැන් පාසලක් දැක්කහම මේ පාසලේ දක්ෂ දරුවෝ ඉන්නවා කියලා දැනගත්තාට පස්සේ ඒ දරුවන්ට තියෙන අවශ්‍යතාවයන් සපුරාලන්න පුළුවන් නම් ඒක ඊටමත් මං දකින්න ඊටමත් ලොකු පින්කමක් පුණ්‍ය කර්මයක් විදියට මොකද කවදා හරි දවසක අපිට සතුටු වෙන්න පුළුවන් අපි මේ පාසලට උදව් කරා මේ පාසලෙන් යම්කිසි දක්ෂ දරුවෙක් ඉදිරියට ආවා කියලා. ඉතින් ඒ අනුව ඒගොල්ලන්ට තියෙන මූලිකම ප්‍රශ්න තමයි ඔය ක්‍රිකට් ආම්පන්න නැතිකම. ඒතර ඒගොල්ලන්ට පුහුණු වීම වලට සමහරට කෝච් කෙනෙක්ව ගන්න පාසලට වත්කමක් නැතිකම. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා අපිට මැදිහත් වෙලා කෙනෙක් ඉන්නවනම් මැදිහත් වෙලා අපිට ඒක ඒ පාසල් එක්ක සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ක්‍රිකට් ගත්තම පිරිමි පාසල් අතර ඔය බිග් මැච් නැත්නම් කාන්තාවන්ගේ මට්ටමේදී මේ තත්ත්වය ටිකක් අඩුයි නේද? අපි වසර දෙකක් එක දිගට බිග් මැච් ක්‍රීඩා කෙරෙව්වා. මේ සඳහා අපේ රටේ තියෙන ඉතාමත් හොඳ ඒ කියන්නේ කාන්තා පාසල් සහභාගී වුණා. විශේෂයෙන්ම අනුලා විද්‍යාලය සහ රත්නාවලී බාලිකා ගම්පහ අතර බිග් මැච් එකක් අපි සෙල්ලම් කරා අවුරුදු දෙකක්. ඒ තරඟ ඉතාමත් ආකර්ශනීයයි. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට ලබා දුන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරලා ඒ දක්ෂතාවයන් දරුවන්ට පෙන්වන්නේ අවශ්‍ය ඒ කියන්නේ ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකකුත් ලබා ගන්න පුළුවන්. ඒ අවස්ථාව අපි ලබා දුන්න ක්‍රිකට් ආයතනෙන් බිග් මැච් පවත්වන්න ක්‍රිකට් ආයතනෙන් වෙනම අපි ඒ දායකත්වය ඒ ස්පොන්සර්ෂිප් එක ලබා දුන්න ක්‍රිකට් ආයතනෙන් කියන්නේ ක්‍රිකට් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ ලොකු වැදගත්කමක් තියෙනවා. ලොකු වැදගත්කමක් තිබුණා මේ බිග් මැච් ක්‍රීඩා කරවීම හරහා. මේක දැක්කහම අනිත් අය Facebook එකේ දැන් සමාජ මාධ්‍ය මේක දැක්කහම අනිත් පාසලුත් අපිට කතා කරන්න ගත්තා බිග් මැච් එකක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම හැම දිස්ත්‍රික්කෙම වගේ අපි ගොඩක් දුරට බිග් මැච් පැවැත්තුවා. මේ ගිය අවුරුද්දේ අපිට ඒක කරගන්න බැරුණා මේ තත්ත්වය නිසා. පහුගිය අවුරුදු වල අපි මේ බිග් මැච් හරහා නුවර පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේ අපි බිග් මැච් එකක් ගැහුවා නුවර පාසල් දෙකක්. ඉතින් ඒ වගේ ඒ ඉවෙන්ට්ස් හරහා අපිට පුළුවන් වුණා මේ ඒ අවට තියෙන පාසල් සහ මේ රටේ තියෙන අනිකුත් පාසල් මේ සඳහා යොමු කරව ගන්න. ඒක දැක්කහම අනිත් දරුවෝ හරි ආසයි. මට ප්‍රින්සිපල්ලා කියනවා මේ අපිට ළමයි ඉන්න දෙන්නේ නැහැ මේ අනේ මැඩම් මේ ඉස්කෝලේ බිග් මැච් එකක් ගහමුද කියලා. ඉතින් ඒ වගේ තැනකට මේ බිග් මැච් හරහා අපිට ගේන්න පුළුවන් වුණා. ඒ දැනුවත් කිරීම. ක්‍රීඩාව කියලා කියන්නේ මේ රටේ තියෙන මේ සමහර ප්‍රශ්න අමතක කරන්නත් අපිට මේක යොදා ගන්න පුළුවන් කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. දැන් උතුරු නැගෙනහිර පළාතේ කාන්තා ක්‍රිකට් සංවර්ධනයේට මොන වගේ ක්‍රියාමාර්ගද ඔබතුමිය අරන් තියෙන්නේ? ඔව්. ඇත්තටම ධනුෂ්ක ක්‍රිකට් ක්‍රීඩාව ඕනෑම ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. නමුත් මම කතා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මේ ජාතීන් අතර සමගිය මිත්‍රත්වය ඇති කරන්න පුළුවන් පාලමක්. මේක බ්‍රිජ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි දන්නවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩා කරනකොට දැන් මම ලෝක කුසලානයක් ක්‍රීඩා කරපු දිනාගත්ත කණ්ඩායමේ සමාජිකයෙක් බිරිඳක් විදිහට මම දැකපු දෙයක් තමයි ධනුෂ්ක ඕනෙම වෙලාවක මැච් එකක් පරදිනකොට
මැච් එකක් දිනනකොට මුළු රටක් විදිහටම මෙතන ಜಾති ભેද, වර්ග ભેද, කුලමල ભેද මොනවත් තිබුණේ නැහැ. අපි හැමෝම එකතු වෙලා මේ කණ්ඩායමට සුබ පැතුවා. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ දැන් ක්‍රීඩක පරදිනකොට ජාතියක් වශයෙන් අපි දුක් වුණා. ඒගොල්ලන්ට අවශ්‍ය සහයෝගය අපි ආශිර්වාද ලබා දුන්නා අපේ රටේ ජනතාව. ඉතින් මම හිතන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් හොඳ දෙයක් මේ අපේ රටේ මේ ජාතීන් අතර තියෙන සම්මගිය වැඩි කරන්න. දැන් දශක 3ක යුද්ධයකට පස්සේ අපි දිස්ත්‍රික් අපේ පුහුණු සංචිත හදද්දී අපි යාපනයේ මේ හැම කිලිනොච්චි, වවුනියා, මැනා මේ හැම තැනම ගියා. ගිහිල්ලා අපේ දක්ෂ අපිට ගොඩාක් කැපවීමෙන් වැඩ කරන කාර්ය මණ්ඩලයක් ඉන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. මේ හැම දිස්ත්‍රික් එකම. ඉතින් ඒ අයගෙත් එක්ක එකතු වෙලා අපි මේ පුහුණු සංචිත හැදුවා. දිස්ත්‍රික් තරඟාවලියක් ක්‍රීඩා කරා. උතුරේ. අපේ ලංකාවෙම අපි එකට ක්‍රීඩා කරනකොට උතුරිනුත් දරුවෝ සහභාගී වුණා. ඒකම මට මතකයි එක අවුරුද්දක මේ දරුවෝ අවසාන වටයකට තේරිලා කොළඹ ආවා යාපනයේ කණ්ඩායම. පළාත් කණ්ඩායම. ඉතින් මට හරි ආසයි ධනුෂ්ක දකින්නකොට. මොකද ඒ දරුවන්ටත් මම හිතන්නේ ඒක ලොකු අත්දැකීමක් වුණා. කොළඹ ඇවිල්ලා ඒගොල්ලෝ නැවතිලා ඉඳලා අනිත් දරුවොත් එක්ක එකතු වෙලා මේ ක්‍රීඩාව එකට ක්‍රීඩා කරපු ඒ තරගයට සහභාගී වෙච්ච විදිය දැක්කාම සහ අර ඒගොල්ලෝ සමහරවිට මම දැකලා තියෙනවා මේ අර ඒගොල්ලෝ කඩුක්කන් දානවනේ. ටිකක් ලොකු කරාබු. ඒ සමහරට හෙල්මට් එක දාන්න බෑ මේක දාගෙන කඩුක්කන් දාගෙන. නමුත් ඒගොල්ලෝ ඒ කරාබු ගලවන්නේ නැහැ. කොහොම හරි අර පටි ටික තද කරගෙන ක්‍රීඩාව හෙල්මට් එක දාගෙන ක්‍රීඩා කරලා ඉතින් දැක්කම හරි ආසයි කොණ්ඩ කරල් ගත්තකද. මොකද ඒගොල්ලන්ගේ අනන්තතාවයත් පවත්වගෙන තමයි මේ ක්‍රීඩාව යන්නේ. මම ඒක තමයි හැමතැනම ගියාම අපේ දරුවන්ටත් කියන දෙයක්. තමන්ගේ අනන්‍යතාවය. අපි කාන්තාවෝ. අපි ක්‍රිකට් ක්‍රීඩා කරා කියලා අපි පිරිමි අනුකරණය කරන්න යන්න ඕනේ නැහැ. අපි හැම වෙලේම අපේ අභිමානය තියාගන්න ඕනේ අපි කාන්තාවෝ කියන එක. කාන්තාවන්ට පුළුවන් ගොඩක් දේවල් කරන්න. ඉතින් ඒ අභිමානයෙන් ඉස්සරහට යන්න කියන එක විනයක් ඇතුව නිසි විනයක් ඇතුව ඉදිරියට යන්න කියන එක තමයි හැමදාම කියන්නේ. උතුරු නැගෙනහිරින් ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායමට දායද කරන කොච්චර කාලයක් යයිද අපිට තව? මම දකින විදිහට වැඩි කාලයක් යන්නේ මම ඇත්තටම ගිය අවුරුද්දේ අන්තිම කාලේ මේ කොරෝනා තත්ත්වයේ තියෙද්දිත් අපි යන්තම් යන්න පුළුවන් වෙච්ච වෙලාවේ මම ගියා යාපනයේ. එතනදිත් මම දරුවෝ කීප දෙනෙක් දැක්කා අපිට under 19 level එකෙන් ඉස්සරහට ගේන්න පුළුවන්. ඉතින් හරිම අභාග්‍ය සම්පන්නයි මේ ව්‍යසනයක් මේ ඇවිල්ලා අපිට මේවා නවත්තන්න සිදු වෙච්ච එක. මොකද මට තියෙන දුක මේ දරුවෝ වයසට යනවා දැන්. මේ අවුරුද්දේ දෙසැම්බර් වල under 19 ටූර්නමන්ට් එක අපි වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරා නම් අපේ පුහුණුකරුවරුත් කියනවා අපිට හොඳ තැනකට එන්න තිබුණා කියලා. මොකද ඒකට ක්‍රීඩා කරන්න පුළුවන් දක්ෂතාවයන් තියෙන දරුවෝ පිරිසක් හිටියා. ඉතින් දැන් ඒ දරුවෝ දැන් තව අවුරුදු දෙකකින් මේක එහාට යනවා කියන්නේ ඒ දරුවන්ට ඒතොරේ අවස්ථාව නැතිව යනවා. නමුත් ඒ අයව අපිට පුළුවන් අපේ ඉදිරියට ඉමර්ජින් ටීම් වලට වගේ ගේන්න. ඒගොල්ලන්ට ක්ලබ් ක්‍රීඩා කරන්න යොමු කරන්න පුළුවන් නම් ඒ මාර්ගයෙන් හරි අපි ඒගොල්ලන්ව ඒ අංශයට ගෙනල්ලා ඉස්සරහට ගේන්න පුළුවන්. කියන්න ඕනේ ධනුෂ්ක අපි වවුනියාවේ බිග් මැච් එකක් සෙල්ලම් කරා 2018 පළවෙනි වතාවට අපි වවුනියාවේ පාසල් දෙකක් මන්නාරමේ වවුනියාවේ පාසල් දෙකක් එකට එකතු කරලා අපි බිග් මැච් එකක් සෙල්ලම් කරා. දැන් මේ අවුරුද්දේ මට ලිස්ට් එකක් හදලා දීලා තිබුණා අපේ පුහුණුකාරවරුත් එක්ක මම කතා කළා. ඒ ලිස්ට් එකේ අපි තිබ්බා යාපනයේ අපි පළවෙනි සැරේට බිග් මැච් එකක් සෙල්ලම් කරන්න. ඉතින් ඇත්තටම මේ අවස්ථාවන් අපිට මේ කරගන්න අපිට බැහැර වුණා මේ තියෙන තත්ත්වයක් එක්ක. නමුත් ඒක අපි ඉදිරියේදී මේ වසංගතය යම් කිසි දරකට තුරන් වුණාට පස්සේ අපි මේවා අපිට ක්‍රීඩා කරන්න පුළුවන්කම ලැබුණාම මේවා අපි ආපහු ඉදිරියට ගේනවා. මඩකලපුව, ත්‍රිකුණාමලේ, එතකොට අම්පාර, දෙහිඅත්ත කණ්ඩිය මේ හැමතැනම මේ ජූනි මාසේ බිග් මැච් 7ක් විතර ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර අපි පෙළගස්වලා තිබුණේ. ඉතින් ඇත්තටම මේ කරගන්න නොලැබිච්ච එක මම හිතන්නේ එක අතකට දරුවන්ගෙත් ඒක දරුවන් පව්. මොකද ඒ දරුවෝ ඊට පස්සේ ඉස්කෝලෙන් එළියට ගියාට පස්සේ පාසලේ බිග් මැච් එකක් ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ දරුවන් අපේ දිස්ත්‍රික් සංචිත හරහා ඉස්සරහට ගෙනල්ලා ඒගොල්ලන්ට ඒ අවශ්‍ය නිසි තැනට අපි යොමු කරන්න. දැන් ඔබතුමිය මේ තනතුර වැඩබාර ගන්නකොට පාසල් මට්ටමින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් කීයක් විතර තිබුණාද? දැන් වෙනකොට කොහමද ඒ තත්ත්වය වැඩි කොච්චර වර්ධනයක් තියෙනවද? ඔව් ස්කූල් ක්‍රිකට්
ඒ කියන්නේ පාසල් ක්‍රිකට් සංගමයත් එක්ක රෙජිස්ටර් වෙලා තිබුණ ඉස්කෝල ප්‍රමාණයක් තිබුණා. ඒගොල්ලන් ඒ ටූර්නමන්ට් එකකුත් කරගෙන යනවා වසරක් පාසා හાર્ඩ් බෝල් ටූර්නමන්ට් එකක් පාසල් අතර. මම හිතන්නේ රෙජිස්ටර් වෙලා තිබුණේ 50කට වගේ කිට්ටු ප්‍රමාණයක් තමයි. ඒ කියන්නේ හાર્ඩ් බෝල් සෙල්ලම් කරන. නමුත් දැන් තත්ත්වයට එක්ක බැලුවාම මට තේරෙනවා මම පහුගිය ටික වෙනකොට මේ වෙනකොට ඉස්කෝල පාසල් 150කට අධික වගේ කියන්නේ එක්කෝ මං විසිට් කරලා තියෙනවා එහෙම නැත්නම් එක පාසලකට ඒ අවට තියෙන පාසල් වල නියෝජිතයෝ කැඳවලා හම්බ වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒ සම්බන්ධතාවයක් අපි අතර ඇති වෙලා තියෙනවා පාසල් 150කට එහයින් ඇති මම බලපු විදිහට. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් අඩු ගානේ සොෆ්ට් බෝල් එකෙන් හරි මම හිතන විදිහට මේ පාසල් දැන් ක්‍රිකට් පටන් අරන් තියෙන්නේ. පෞගි කාලේ ලොකු කතා බහක් තිබුණා මේ විශේෂයෙන්ම මේ LPL මට්ටමේ කාන්තා ක්‍රිකට් තරඟාවලියක් ලංකාවේ පවත්වන්නට යනවා කියලා මේ ලොකුවට කතා බහක් තිබුණා. නමුත් දැන් ඒක කතාව යට ගිහිල්ලා තියෙන්නේ. මොකක්ද ඒකේ தත්ත්වය දැන්? මම හිතන විදිහට මේ ඒක ඇමතිතුමාටත් උවමනාවක් තිබුණා. ක්‍රීඩා ඇමතිතුමා මොකද ලොකු කාර්යභාරයක් කරන මේ ක්‍රීඩාව වෙනුවෙන් එතුමාටත් උවමනාවක් තිබුණා කාන්තා කණ්ඩායම් කීපයක් මේ LPL එකත් එක්ක ක්‍රීඩා කරන්න. ධනුෂ්ක ඇත්තටම මම ඒ පරිපාලනය පැත්ත එච්චර ඉන්වෝල්ව් වෙලා නැහැ. මොකද මගේ තියෙන පර්විව් එක ඇවිල්ලා සංවර්ධනය කරන්න සහ ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ප්‍රචලිත කරන්න. ඉතින් හැබැයි ඉදිරියේදී මම හිතන්නේ ඒ සාකච්ඡාවක් ඒ විදිහට යනවනම් ඒකට මට ඒ වගේ ප්‍රවර්ධනයක් ලැබුණොත් මේ පාසල් මට්ටමින් ඔබ කරන කාර්යභාරය වඩා පහසුවෙන් කරන්න පුළුවන් වෙයි නේද? අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද අපිට LPL එකට දැන් අපි ඩුබායි වල මේ චමරිලා ගිහිල්ලා සෙල්ලම් කරේ IPL එක වෙලාවේ. ඉතින් ඒ වගේ අපිට සෙල්ලම් කරන්න පුළුවන් නම් මම හිතන්නේ උද්‍යෝගය තව තවත් වැඩි වෙයි දරුවන් අතර. ඉතින් මේ වෙලාවේ අපිට ඒක කරන්න පුළුවන් මම දන්නේ නැහැ ධනුෂ්ක මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක අපිට කොච්චර ඉක්මනට ඒ වගේ දෙයකට යොමු වෙන්න පුළුවන්ද කියන එක කාන්තා ක්‍රිකට් පැත්තෙන්. හැබැයි එහෙම දෙයක් කරන්න පුළුවන් නම් මම ඇමතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ක්‍රිකට් ආයතන නිලධාරිගෙනුත් ඉල්ලා සිටිනවා එහෙම දෙයක් කරන්න පහසුකමක් මේ වෙලාවේ තියෙනවා නම් අඩුම ගානේ කණ්ඩායම් තුනක්වත් අපි කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තුනක්වත් LPL එකත් එක්ක සමගාමීව ක්‍රීඩා කරන්න සලස්සලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. රට අපිට මං හිතන්නේ අලුත් පුහුණුකාරවරයෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් අලුත් කාර්ය මණ්ඩලයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ඉදිරියේදී අපේ ජාතික කණ්ඩායමේ ඉන්න කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දැන් චමරි අතපත්තුට අවස්ථාවක් ලැබිලා තියෙන ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් කාන්තා තරඟාවලිය නියෝජනය කරන්න. ඔබ හිතන්නේ කොහොමද මේක අනාගතයේ සුබයිද? අනාගතේ අනිවාර්යයෙන්ම සුබ වෙන්න ඕනේ. මොකද මේ හෂානින් හින්දා නෙමෙයි මම මේ කියන්නේ. මොකද දැන් අපේ අර මං කිව්වා වගේ හොඳ තරුණ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. තරුණ අපේ දූවරු පිරිසක් මේ ක්‍රීඩාවට දැන් ඇවිල්ලා ඉන්නවා. ඒ අයගේ දක්ෂතාවයන් තියෙනවා. හරි විදියට ඒගොල්ලන්ව කළමනාකරණය කරලා ඒගොල්ලන් අපි අපේ ක්‍රිකට් එක කොතනද තියෙන්නේ කියන හරි අවබෝධයක් ඇතුව නිසි කළමනාකාරීත්වයකින් යුතුව ඉදිරියට ගෙනිච්චොත් මං හිතන්නේ අපේ අනාගතයේ සුබයි. ඒ වගේම කෝචින් පැත්තෙන් බැලුවාමත් මේ අර මම හැම වෙලේම කියන්නේ මේ කාන්තා වන්නේ මේකට සහභාගී වෙන්නේ. ඒතර ඒගොල්ලන්ව පුහුණු කරන්න ඕනේ ක්‍රමවේදයක් තියෙනවා. ඒගොල්ලන් ටිකක් කෑ ගහලා මේ අර ඒ විදිහට කෝච් කරන්න අමාරුයි. මොකද මම දැන් හැමතැනම යන හින්දා මම ඒක හොඳට දැකපු දෙයක් තමයි අපේ පුහුණුකාරවරු හරි ආදරෙන් කතා කරන්නේ. දුවේ එන්න කෙල්ලේ එන්න දුවේ එහෙම තමයි කතා කරන්නේ. කියන්නේ ඒගොල්ලන්ට තියෙනවා මේ අර එක ටච් එකක් තියෙනවා කාන්තාවන්ට පුහුණු කරද්දී. හරි සංවේදීනේ. ඒක නිසා ඒ ටච් ඒගොල්ලන්ට හොඳ කරුණාවෙන් ආදරෙන් කතා කරලා පුහුණු කරන්න. මොකද මම දැකලා තියෙනවා ධනුෂ්ක මේ හැමෝටමත් බෑ කාන්තා ක්‍රිකට් වල හොඳ පුහුණුකරුවෙක් වෙන්න. ඉතින් මේ ඔක්කොම අර ඒ ආදරේ කරුණාවත් එක්ක ඉස්සරහට ගියොත් මම හිතනවා හොඳ තැනකට මේ දරුවන් අපිට ඉහළට ඔසවලා තියන්න පුළුවන් කියලා නිසි පුහුණු ක්‍රමවේදයක් අර net එකට ගිහිල්ලා මේ ප්‍රැක්ටිස් බෝල් ටිකක් දාලා බැට් කරන එක නෙමෙයි. ඒ හයින් ගිය තව ගොඩක් දේවල් තියෙනවා මේ අඳුරගෙන අපි ක්‍රිකට් තියෙන තත්ත්වය අපි කොතනද ඉන්නේ කියන එක බලලා ඉදිරියට ගෙනියන්න. ඔබතුමී කියන්නේ මේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලොකු කුසලනයක් දිනා ගන්න පුළුවන් කියලා? අනිවාර්යයෙන්ම අපිට එතනට යන්න පුළුවන්. හැබැයි
අපි ඔක්කොටම ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ ධනුෂ්ක අපේ රටේ ක්‍රිකට් කොතනද තියෙන්නේ කියලා. ඒතර ඒකම අපි අධ්‍යයනයක් කරන්න ඕනේ බංග්ලාදේශ්, ඉන්දියා, ඒ කියන්නේ අපේ කලාපයේ තියෙන පාකිස්තාන් තියෙන රටවල් වල කොහොමද මේ කාන්තා ක්‍රිකට් එක පවත්වගෙන යන්නේ මොකක්ද ඒගොල්ලන්ගේ මොඩල් එක කියන එක. ඉතින් අපි එතන අඳුරගත්තට පස්සේ අපි අපේම ඕන් මොඩල් එකක් අපිට හදාගන්න පුළුවන්. ඒ මොඩල් එකේ through තමයි අපි අපේ ක්‍රිකට් එක ඉහළට ඔසවන්න ඕනේ ක්‍රමයෙන් ඔසවලා අපි මේ කලාපේ ජයග්‍රහණ කරා යන්න ඕනේ. අපිට පුළුවන් නම් කලාපේ ඉහළට මෙන්න එතනින් එහාට අපිට කළමනාකරණය කරගන්න පුළුවන් කොහොමද අපි ලෝක කුසලානයක් දිනන්නේ කියන එක. ඉතින් ඒක අපිට කරගන්න පුළුවන් දෙයක් කියන එක. අපිට ලෝක කුසලානයක් කාන්තා ක්‍රිකට් අංශයෙන් දිනන්න පුළුවන් කියන තැන මම ඉන්නවා. කාන්තා ක්‍රිකට් වලට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා දැන්. ඔවුන්ට මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? ඔව් දැන් මේ වෙලාවේ ඒ අයට ශක්තියක් වෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට කාන්තාවක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා කිව්වම සමාජයේ අය ඒක වෙන විදිහකට දකින්න පුළුවන්. වෙන විදිහකට බලන්න පුළුවන්. නමුත් ඒ දරුවෝ දිහා බලන්නේ වෙනමම විදිහකට. නමුත් එහෙම නැතුව අපි හැම වෙලේම මේ කාන්තාව ක්‍රිකට් ක්‍රීඩා කරන්න එන එකම ලොකු දෙයක්. මොකද පැය ගාණක් අවුවේ ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් කාන්තා පාර්ශ්වයේ අවුවේ ඉන්න කැමති නෑ. කළු වෙනවා. නමුත් ඒ ඔක්කොම කැපකිරීම කරගෙන ඒගොල්ලන්ගේ තියෙන හැකියාව ඉස්සරහට කරලා ඒගොල්ලන්ගේ ඒ ආශාව අනුව දක්ෂතාවයන් අනුව ඒගොල්ලෝ ඉස්සරහට යනවා. ඉතින් අපි එතකොට ඒගොල්ලන්ට ශක්තියක් වෙන්න ඕනේ. මොකද දැන් අද චමරි අතපත්තු පිටරටකට ගිහිලා ක්‍රීඩා කරනවා කියන්නේ ඒක ඒ අභිමානය, ඒ ආඩම්බරය, ඒ ගෞරවයෙන් අපේ රටට. ඉතින් මේ වගේ ක්‍රීඩිකාවෝ අපේ අතර ඉන්නවා. තව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ අයට ශක්තියක් වෙන්න අපේ මේ தත්ත්වය මේ තියෙන වසංගත තත්ත්වය දුරු වුණාට පස්සේ ක්‍රීඩා තරඟ වලට නරඹන්න එන්න කියලා මම ආරාධනා කරනවා. ඒගොල්ලන්ට ශක්තියක් ලබා දෙන්න. ඒ වගේම තමන්ගේ දරුවෙක් ඉන්නවා නම් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ, ක්‍රීඩා කරන්න කැමති අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ඒ අය යොමු කරන්න. මොකද අපි ඊටමත් හොඳ වාතාවරණයක්, නිසි ගමන් මාර්ගයක් මේ වෙනකොට ක්‍රිකට් ආයතනයේ සකසලා දීලා තියෙනවා. ඉතින් මම කියන්න කැමති හැම දිනාටම දෑත දික් කරලා එන්න අපි දක්ෂ නම් අපි කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වෙමු කියලා. ඉතින් ඒ ආරාධනාවත් එක්කම අපි සමුගෙන යන්නේ සමුගෙන යන්න කලින් අපේ වැඩසටහන ගැනත් යමක් කියන්න ඔබතුමීට පුළුවන්ද? ඔව්. ධනුෂ්ක ඉතින් හැමදාමත් කරන්නේ යම්කිසි හොඳ දෙයක් සමාජගත කරන්නේ. මම ඇත්තටම සතුටු වෙනවා ඔයා මට මේ වෙලාවේ කතා කරපු එක. මොකද අපි පුළුවන් තරම් මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව හොඳ සුබවාදී දේවල් අපි සමාජගත කරන්න ඕනේ. ඉතින් ධනුෂ්ක මේ වෙලාවේ ඉදිරිපත් වෙලා මේ වගේ සාකච්ඡාවකට මටත් ආරාධනා කරපු එක ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. සුබ පතනවා ඉදිරියටත් හොඳ දේවල් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න, දියුණු කරන්න, ක්‍රීඩකයන්ට අතහිත දෙන්න. ඔයාලට තව බොහෝ වැඩසටහන් කරන්න ලැබෙන්නේ කියලා. බොහොම ස්තුතියි. එහෙනම් අපි අදට සමුගෙන යනවා. ඔබතුමියත් කරන කාර්යභාරයන් සියල්ලම බලාපොරොත්තු වෙන ආකාරයටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩිකාවන් රට වටෙන් එකතු කරලා අපේ ජාතික කණ්ඩායම ශක්තිමත් කරන්න ඔබතුමියට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි සමුගෙන යනවා යලිත් දවසක මෙවැනි වූ වැදගත් වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු ඇතිව.